ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගය නියෝජනය කරන අධිනීතිඥ ලාල් විජේනායක සොහොයුරාගෙන ඒ වගේම ජාතික ජනබලවේගයේ සංවිධාන වන කඳුරට සහෝදරත්වය ව්‍යාපාරී මුනියන්ඩි කාලිදාස් සොහොයුරාගෙන ජාතික විද්වත් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජයලත් අත්තනායක සොහොයුරාගෙන ඒ වගේම ජනනියම කලාකරු සංවිධානය නියෝජනය කරමින් සහභාගී වෙලා ඉන්න සාහිත්‍යවේදී ගාල්ලගේ සොහොයුරාගෙන ඒ වගේම වේදිකාවේ ඉන්න එළඹෙන මහමැතිවරණයේදී මේ බදුල්ල දිස්ත්‍රික්කයට ජාතික ජනබලවේගයෙන් තරඟ වදින කණ්ඩායමට නායකත්වයේ සපයන සමන්ත විද්‍යාරත්න සහෝදරය ඇතුළු තරඟ වදින අපේ සහෝදරවරු සියලු දෙනාගෙන සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙනුත් අවසරයි. දැන් අපි කවුරුත් දන්නවා නොවැම්බර් මාසේ 16 වෙනිදා රටේ ජනාධිපතිවරණයක් තියලා අලුත් නායකයෙක් අලුත් පාලනයක් පත් කරගත්තා. එහෙමද? දැන් මේ පාලනයේට මාස 3කට අධික කාලයක් ගත වෙලා තිබෙනවා. මාස 3කට අධික කාලයක්. එහෙම නේද? දැන් මේ පාලනය ගොඩනගා ගන්නකොට මේ රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තු තිබුණා. ආර්ථික වශයෙන් ජනතාවට අත්වී තිබෙන අපහසුතාවයන් වෙනුවට සහනයක් ලබා දෙවි කියන බලාපොරොත්තුවක් තිබුණා. ඒ වගේම විදවැටි තිබෙන ව්‍යාපාර යම් පණක් ගහයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. රට ඇතුලේ නීතිය විනය ස්ථාපිත කරාවි කියලා බලාපොරොත්තුවක් තිබුණා. ගොවි ජනතාවට තමගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා සාධාරණ ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න සමත් වේවි කියලා බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි දැන් දින 100කට අධික කාලයක් ගත වෙනකොට දැන් පෙන්눔 කරලා තිබෙන්නේ කුමක්ද? දැන් ජනතාවට දැනෙනවද මේක අලුත් ආණ්ඩුවක් කියලා? එහෙම දැනෙනවද? අලුත් පාලකයෙක් කියලා? නෑ. මේකත් නේද? ජනතාවට දැන් මොකද්ද දැනෙමින් තිබෙන්නේ? මේකත් පරණ පන්නේම පරණ ගමනක්ම යමින් තිබෙන පාලනයක් බව මේ කෙටි කාලය ඇතුළත ඔප්පු කරලා ඉවරයි. ඇත්ත ගත්තොත් ඒක පුදුම වෙන්න දෙයක්වත් නෑ. පුදුම වෙන්න දෙයක් නෑ. එයි අඩුම තරමේ මේ ආණ්ඩු ප්‍රතිපත්ති වලින් නෙවෙයි මුහුණු වලින්වත් වෙනස් වෙලා නෑ මේ ආණ්ඩු. නේද? දැන් නිමල් සිරිපාල බලන්න. චන්ද්‍රිකාගේ 94 හදපු ආණ්ඩුවෙත් ඇමති. ඊළඟ මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති. රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. මේ ආණ්ඩුවෙත් මොකද කියන්නේ? ඇමති. එස්.පී. දිසානායක චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති. කෙටි කාලයක රනිල් ආවා ඒ ආණ්ඩුවෙත් ඇමති. ඊළඟ මහින්දගේ ආණ්ඩුවෙ ඇමති. පරාදුණු රනිල්ගේ ආණ්ඩුවෙ ඇමති. මේ ආණ්ඩුවෙත් ඇමති. එමනේ. මහින්ද අමරවීර චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති. රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති. රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. මේ ආණ්ඩුවෙත් ඇමති. අනුරයාපා චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති. මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති. රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. මේ ආණ්ඩුවෙත් ඇමති. සුසිල් ප්‍රේමජයන්ත චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති. මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති. රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. මේ ආණ්ඩුවෙත් ඇමති. ඩිලම් පෙරේරා එම චන්ද්‍රිකා ආණ්ඩුවෙත් ඇමති.
ඊට මහින්දගේ ආණ්ඩුවේ ඇමති. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. දැන් තාම නොමැති. හරිද? තාම ඇමති නැහැ. නමුත් ඒ ආණ්ඩුවේ වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. දුමින්ද දිසානායක ගත්තොත් තාත්තා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. දුමින්ද මහින්දගේ ආණ්ඩුවේ ඇමති. පස්සේ රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. මේ ආණ්ඩුවෙත් ඇමති. දයශ්‍රී ජයසේකර මහින්දගේ ආණ්ඩුවේ ඇමති. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. මේ ආණ්ඩුවේ ඇමති. වෙනසක් තියෙනවද? නෑ. අඩුම තරමේ මීට කලින් ආණ්ඩුවක් හදනකොට මුහුණු වලින්වත් ආණ්ඩුව වෙනස් වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? මුහුණු වලින්වත් වෙනස් වෙන්නේ නැති ආණ්ඩුව. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලන්න. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. මහින්දගේ ආණ්ඩුවේ ඇමති. රනිල්ගේ ආණ්ඩුවේ ජනාධිපති. දැන් මේ ආණ්ඩුවට ආයෙන්න බලි කනවා. මොකද්ද මේ? එහෙම නේදලා තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව අලුත් ප්‍රාර්ථනය අලුත් බලාපොරොත්තු තියාගෙන ආණ්ඩුව හැදුවට ඉතා කෙටි කාලයක් ඇතුළත ඒ ජනතාවට ඒත්තු යමින් තිබෙනවා මේවත් පැරණි පන්නේම ගමන් මාවත යන පැරණිම මුහුණු වලින් සමන්විත ආණ්ඩු බව ඔප්පු වෙලා ඉවරයි. නේද? ඒ නිසා දැන් මොකද්ද වෙන්නේ යන්නේ? දැන් දන්නවා අපි මේ පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳ කතා බහක් තියෙනවා. තියෙනවනේ නේද? මේ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බේ 2015 අගෝස්තු මාසයේ. මේ පාර්ලිමේන්තුව කාලේ අවසන් වෙන්න තියෙන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 2. සැප්තැම්බර් මාසේ 2 පාර්ලිමේන්තු කාලේ අවසන් වෙලා සැප්තැම්බර් මාසේ මැද නාම යෝජනා කැඳවලා ඔක්තෝබර් මාසේ ප්‍රචාරක වැඩ කරලා නොවැම්බර් මාසේ මුල ඡන්දෙ ඉන්න ඕන. එනම් මේ નિયમિત පරිදි පාර්ලිමේන්තු ඡන්දෙ ඉන්න ඕන කවද්ද? නොවැම්බර් මාසේ මුල. එනම් මේ මාර්තු 2 රැ. ඒ කියන්නේ සඳුදා රැ මොකද්ද වෙන්නේ යන්නේ? මාර්තු 2 මොකද්ද වෙන්නේ? පාර්ලිමේන්තු කාලය අවසන් වෙනව නෙවෙයි. මාර්තු 2 වෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය ජනාධිපති ගාවට එනවා. මොනවා කරයිද? මොනවා කරයිද? මොනවා කරයිද? විසිරු ඇයි? දැන් නොවැම්බර් මාසේ එන්න ඕන ඡන්දේ මාර්තු මාසේ ගන්නේ ඇයි? දැන් ආණ්ඩුව කියපු දේවල් කරන්න පුළුවන්. ඔය දෙනවයි කියලා රැකියාව දෙන්න පුළුවන් නම් විශ්වවිද්‍යාලයට දෙගුණයක් ගන්න කිව්වා ඒගොල්ලෝ ගන්නව නම් වී වලට නේද? නාඩු වලට 52ක් දෙනවා කිව්වා, සම්බ වලට 53ක් දෙනවා කිව්වා, කිරි සම්බ වලට 63ක් දෙනවා කිව්වා නේද? නාඩු වලට 52යි, සම්බ වලට 57යි, කිරි සම්බ වලට 63ක් දෙනවා කිව්වා රුපියල්. ඒවත් දීලා. නේද? ගම්මිරිස් රුපියල් 1200ට ගන්නවා කිව්වා. 1200ට ගම්මිරිසුත් කිරලා. රටේ නීතියක් විනයක් ඇත කරලා නොවැම්බර් මාසේ ඡන්දෙට යන්න පුළුවන්. ඇයි මාර්තු මාසේ ඡන්දෙට යන්නේ? ඇයි? අපටත් වඩා හොඳට ආණ්ඩුව දන්න මොකද්ද? පහු වෙන්න වැඩේ කොච්චරයි? පහු වෙන්න වැඩේ අමාරුයි. එහෙම නෙමෙයිද? ආණ්ඩුවට නොවැම්බර් මාසයේ තිබුණු ප්‍රසාදය දෙසැම්බර් වෙනකොට අඩු වුණාද වැඩි වුණාද? අඩු වුණා. දෙසැම්බර් වල තිබුණු ප්‍රසාදය ජනවාරි වලට මොකද වුනේ? අඩු වුණා. නේද? මාර්තු වෙනකොට පෙබරවාරි වෙනකොට තව අඩු වුණා. සැප්තැම්බර් වෙනකන් ගියොත් ඡන්දයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව දන්නවා පහු වුණොත් වැඩේ අමාරුයි. ඒ නිසා ආණ්ඩුව කලින් ඡන්දෙ තියන්න ලෑස්ති වෙලා තිබෙනවා. මේ මාර්තු මාසේ 2 වෙනිදා විසිරුවන. මාර්තු මාසේ 2 වෙනිදා නේද? වැඩිම උනොත් දවස් දෙකක් පරක් වෙනවා. ඒක තීරණය කරන්නේ සුමන දාස. දැන්ට කී ඉන්නවා. දෙක අප්සෙට් වගේ කතාවකුත් යනවා. හරිද? අපි දන්නේ. හරි. එකෙන් කියන්නේ මොකද්ද? දැන් බලන්නකෝ. වාසුදේව නානායක්කාර ජල සම්පාදන ඇමතිවරයා හැටියට වැඩ බාර ගන්නකොට මොකද්ද කිව්වේ?
ජල බිල වැඩි කරන්න වෙනවා කිව්වා. ජල බිල වැඩි කරන්න වෙනවා කිව්වා. කට්ටිය කිව්වා මොකද්ද? ඡන්දේ පහ වෙනකන් හිටපන් කිව්වා. කැබිනට් මණ්ඩලය කිව්වේ ඒක. එහෙනම් ඡන්දේ ගොඩාක් ඈතට ගියොත් ඊට කලින් විදුලි ජල බිල වැඩි කරන්න වෙනවා. ආණ්ඩුව උත්සාහ කරන මොකද්ද? ඡන්දේ කලින් තියලා ඡන්දෙන් පස්සේ ජල බිල වැඩි වෙනවා. ඊළඟ විදුලි බිල. මහින්ද අමරවීර පෞගේදා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා මේ අවුරුද්ද වෙනකොට විදුලි බල මණ්ඩලයේ පාඩුව බිලියන 100යි කිව්වා. රුපියල් බිලියන. ඒක රුපියල් කෝටි 10,000ක පාඩුවක් වෙනවා කිව්වා. ඔය නොකියා කියන්නේ මොකක්ද? නොකියා කියන්නේ මොකක්ද? පාඩුව පියවා ගැනීම වෙනුවෙන් බිල වැඩි කරන්න එනවා. ඉතින් මහින්ද අමරවීර උත්සාහ කරනවා විදුලි බිල වැඩි කරන්න. කැබිනට් මණ්ඩලය කියනවා ඡන්දේ පහ වෙනකන් හිටපන්. තේරුණා? ඕක නෙමෙයි. ඒ වගේම බස් ගාස්තු කියලා යනවා. ඒ වගේම මෙතෙක් ජනතාවට ලබා දෙමින් තිබුණු සහන යම් ප්‍රමාණයක් තිබුණා නම් ඒවත් කප්පාදු වෙනවා. ඒ සංඥාව දීලා තියෙන්නේ. නැද්ද ඒක දීලා? දැන් මේ නොවැම්බර් ජනවාරි මාසේ විශ්‍රාමිකයන්ට වැටුප් වැඩිවීමකට නියමිතව තිබුණා. විශ්‍රාම ගන්න දිනේම වැඩි වෙන වැටුප ලියලා තිබ්බා. මාර්තු 2 ඡන්දයක් තියාගෙන ජනවාරි මාසයක නතර කරා. විධායක සේනයේ නිලධාරීන්ට මාසෙකට රුපියල් 15000ක දීමනාවක් දෙන්න තිබ්බා. ඡන්දේ මාර්තු 2 තියාගෙන ඒක නතර කරා. රාජ්‍ය සේවය බොහෝ ආයතනවල අතිකාල කප්පාදු කරා. නේද? ඡන්දේ කට උඩ තියාගෙන. නිකන් දෙනවා කිය පොහොර. මොකද වෙලා තියෙන්නේ? නිකන් නෙවෙයි සල්ලි වලටවත් නෑ. ඡන්දයක් කට උඩ තියාගෙන. තේරුණාද? ද ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම දේවල් කරනවා නම් ඡන්දෙන් පස්සේ මොකද්ද විය හැක්කේ? ඡන්දෙන් පස්සේ විය හැක්කේ මේ தත්ත්වය තවත් වැඩි වෙනවා. එහෙනම් මොකද්ද අපි ඡන්දිත කරන්න ඕන? මොකද්ද උන? අන්න ආණ්ඩුව ජනතාවට එරෙහි එවැනි ක්‍රියාමාර්ග ඉස්සරහට යනවා නම් එවැනි ක්‍රියාමාර්ග පරාජයට පත් කළ හැකි පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන්න පුළුවන් විපක්ෂයක් අපි නිර්මාණය කරන්න ඕන මේ ඡන්දෙදී. මේ ඡන්දෙදී ආණ්ඩුව ලියවිලා ඉවරයි දැන්. ආණ්ඩුව ලියවිලා ඉවරයි. නේද? දැන් ඕන මොකක්ද? ආණ්ඩුව ජනතාවට එරෙහි විනාශකාරී ප්‍රතිපත්ති කටයුතු කරන සූදානම් නම් අන්නේ ප්‍රතිපත්ති වලට එරෙහිව පාර්ලිමේන්තුව හඬ නගන්න, ඒවා එළිදරව් කරන්න, ඒවා පරාජයට පත් කරන්න සමත් වෙන විපක්ෂයක් අපි නිර්මාණය කරන්න ඕන. අපි නොවැම්බර් මාසේ 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරන්න ඡන්ද දීපු ජනතාවගෙනුත් ඉල්ලන්න ඕන මොකක්ද? මොකක්ද ඉල්ලන්න ඕන? දැන් මේ ජනතාව ඡන්ද දීලා ජනාධිපති හදාගෙන ආණ්ඩුව හදාගෙන ඉවරයි. ඡන්ද දීලා ආණ්ඩුව හදාගත්තට පස්සේ ජනතාවගේ අතින් ආණ්ඩුව හැසිරීමේ බලය ගිලිනවා. ජනතාවට අයිතියක් නැහැ හසුරුවන්න. ඡන්ද දෙනකම් මොනවා හරි කියන්න පුළුවන්. ඡන්ද දීලා ආණ්ඩුව හැදුවේ හැටි ජනතාවට මුකුත් කරන්න බෑ. දැන් මේ ආණ්ඩුව ජනතාවට විරුද්ධව කරන දේවල් වලට ඡන්ද දීපු ජනතාවට මොකද කරන්න පුළුවන්? මුකුත් කරන්න බෑ. ඒ නිසා ආණ්ඩුව හදන්න ඡන්ද දීපු අයත් මේ වෙලාව මොකද කරන්න ඕන? මේ වෙලාව කරන්න ඕන ඒ ආණ්ඩුව ජනතාවට විරුද්ධ ක්‍රියාමාර්ගවල එනවා නම් ඒවා පරාජයටපත් කරන්න පුළුවන්, ඒවා එළිදරව් කරන්න පුළුවන්, ඒවත් එක්ක හැප්පෙන්න පුළුවන් විපක්ෂයක් අපි නිර්මාණය කරන්න ඕන. ඒක තමයි කාගෙත් වගකීමද? කාගෙන්ද ඒක හදන්නේ? හදන්නේ කාගෙන්ද? එක්සත් ජාතික පක්ෂයෙන් හදන්න පුළුවන්ද? බෑ. එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ රෝල් එකක් කරන්න බෑ. නේද? හැරිසන් නැගිටින ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න. නැගිටිනකොටම අනිත් පැත්තේ වීයලි මණ්ඩලේ කියලා ටක් ගාලා වාඩි වෙනවා. අපිත් නඩුවක් දාලා තියෙනවා. හරි පුළුවන් විපක්ෂ කරන්න. කබීර් අසි මේක ලක්ෂ්මන් කිරියල්ලා නැගිටිනවා. නැගිටින කරන්න පුළුවන් විපක්ෂ හයිවේ කියනවා. ටස් ගාලා වාඩි වෙනවා. විපක්ෂ කරන්න. අකිල විරාජ් නැගිටිනවා.
නැගිටිනකොටම ටැප් කියනවා වාඩි වෙනවා. විපක්ෂ කරන්න බෑ ඒගොල්ලෝ. සජිත් ප්‍රේමදාස නැගිටිනවා. මේ ළඟදී නැගිට්ටනේ. නැගිටින්න මොකද්ද කියන්නේ? ගෙවල් කීයද පෝස්ටර් කීයද කියලා අහනවා. කස් බිම. පුළුවන් විපක්ෂ කරන්න. කබීර් රස්ටිම් නැගිටිනවා. හයිවේ දෙක කියන එක කිරියල්ල. පුළුවන් විපක්ෂ කරන්න බෑ. රවි කරුණ නැගිටිනවා. එකක් නෙමෙයි පොතක් කියනවා. රවිට. ඒගොල්ලන් පුළුවන්ද? ඒගොල්ලන් විපක්ෂ කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන හීලෑ වුණු යටත් වුණු විපක්ෂක නායකත්ව දෙන්න පුළුවන්. එහෙම නැතුව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජයටපත් කළ හැකි විපක්ෂක කාර්යභාරයක් ඉටු කරන්න ඕන නම් මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුවට තෝරාපත් කර යවන්න ඕනකම තිබෙන්නේ ජාතික ජනබලවේගයේ සැලකිය යුතු කණ්ඩායමක්. එහෙම නෙමෙයිද? වෙනෙන්නේ නැති, ෆයිල් නැති, පණින් නැති, විකිනෙන්නේ නැති, ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැති විපක්ෂයක් ඕන නම් මේ රටේ ජනතාව තෝරාපත් කරන්න ඕන මේ වෙලාවේ කවුද? ජාතික ජනබලවේගයේ කණ්ඩායම තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕන. ඒ විතරක් නෙමෙයි. මේ ආණ්ඩුව ගොඩනගනකොට ආර්ථිකය පිළිබඳ විශාල පොරොන්දු රසක් දුන්නා. ඒ පොරොන්දු දෙන වෙලාවේදී මට මතකයි මාධ්‍ය සාකච්ඡාවකදී එක මාධ්‍යවේදියෙක් කියව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් ඔය පොරොන්දු ඉටු කරන්න සල්ලි කොහෙන්ද කියලා මතකද? ඒතර මොකද කරේ? ගෝඨාභය මහත්මයා බැලුවා කවුරු දිහාද? මහින්ද මහත්තයා. මහින්ද මහත්තයා මොකද කිව්වේ? සල්ලි හොයාගන්න හැටි අපි දන්නවා කිව්වා. මතකද? සල්ලි හොයාගන්න හැටි දන්නවා කිව්වා. දැන් මොකද වෙලා තිබෙන්නේ? විශ්‍රාම වැටුප කපනවා සල්ලි නැහැ කියලා. අතිකාල කපනවා සල්ලි නැහැ කියලා. පෝර හිගයක් ඇති වෙලා තිනවා සල්ලි නැහැ කියලා. වී නිසිමිලට ගන්න බැරි වෙලා තිනවා සල්ලි නැහැ කියලා. සල්ලි හොයා ගන්නවා කියපුවා මොකද වෙලා තින්නේ? සල්ලි නැහැ කියන්න පටන් ගන්න තියෙනවා. මතක තබා ගන්න. අවුරුදු 72ක් මේ පාලකයෝ අපේ රට පාලනය කරලා ආර්ථික වශයෙන් අපේ රට විය හැකි විශාලතම විපත්තියට අපේ රටපත් කරලා ඉවරයි. විශාල විපත්තිය. හරිද? නිකන් හිතන්න. මේ අවුරුද්දේ අපේ ණයපොලි වාරිකය කීයද? මේ අවුරුද්දේ අපේ ණයපොලි වාරිකය රුපියල් බිලියන 1700යි. ඒ කියන්නේ කෝටි 1,70,000යි. මංගල සමරවීර පෞද්ගලික පාර්ලිමේන්තුවේ කිව්වා. මේ අවුරුද්දේ අපේ ණය වාරිකය රුපියල් කෝටි 1,70,000යි. දේශීය ණය කෝටි 80000යි. විදේශීය ණය කෝටි 90000යි. පිට රටට ගෙවන්න තියෙනවා රුපියල් කෝටි 90000. දේශීය ණය ගත්තෝ ගෙවන්න තියෙනවා රුපියල් කෝටි 80000. ඔළුවේ හැදෙනවද කෝටි 90000යි කෝටි 80000යි කිව්වා. රුපියල් 1000යි කිව්වොත් නම් නේද? හාල් කිලෝ 2යි පොල් ගෙඩි 2යි පාන් භාගයේ පොල් තෙල් කාලයි. රුපියල් 1000යි. කෝටි 90000යි කිව්වම හැදෙනවද? හැදෙන්නේ. එදා ණය ප්‍රමාණය කොච්චරද කියලා අපිට හිතා ගන්නත් බැහැ. මේකෙන් කියන්නේ. ගෙවිය යුතු ණය මේ අවුරුද්දේ වාරිකේ හොඳයි. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය, දකුණු අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, නොරොච්චොලේ බලාගාරය. ලොකුම ව්‍යාපෘති පහනේ. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, නොරොච්චොලේ බලාගාරය, කටුනායක අධිවේගී මාර්ගය, දකුණු අධිවේගී මාර්ගය. මේ පහම හදන්න ගියේ කෝටි 42500යි. මේ අවුරුද්දේ ණය වාරිකේ දේශීය කෝටි 80000යි, විදේශීය කෝටි 90000යි. ඒ කියන්නේ හම්බන්තොට වගේ වරායවල් 4යි. සමහරට බදුල්ලෙත් එකක් හදන්න විතරනේ ඒ විදිහට. නේද? හම්බන්තොට වගේ වරායවල් 4යි. හරිද? ඒ වගේම නොරොච්චොල වගේ බලාගාර 4යි. ඉන්දියාවට දෙන්න පුළුවන්. කටුනායක දකුණු අධිවේගී මාර්ග වගේ 4 ගුණයක මාර්ග. මත්තල වගේ ගුවන්තොටුපොළ වල 4යි. ඒ වගේ එකතුවක් තමයි මේ අවුරුද්දේ ණය වාරිකේ. ඔන්න රට වෙලා තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ණය වාරිකේ කොච්චරද කියනවනම් ගෙවා ගන්න බෑ. දැන් ඕගොල්ලන්ට ණයක් ගෙවා ගන්න බැරුව නම් මොකද කරන්නේ? කාගෙන් හරි ගමෙන් ණයක් ගන්නවා. ණය ගෙවා ගන්න බෑ. ඉස්සෙල්ලා මොකද කරන්නේ? ණයකාරයව මුණ ගැහෙන්නේ නැතුව ඉන්නවා නේද?
එළියට බහින්න ටිකක් ඇඳිරි වැටුණා. එහෙමනේ. මොකද මූණ දෙන්නේ. ඊට පස්සේ බේරෙන්න බැරි දර මොකද කරන්නේ? හවස් වෙලා ගෙදර යනවා. ගෙදර ගිහලා කියන මොකද්ද? ගත්තේ ගෙවන්න තමයි. හැබැයි මේ වගේ නොසිතු කරදර ටිකක් වුණා නේද? ටිකක් අතිනුත් දාලා අම්මා සනීප වුණා තාත්තා නේද? ලෙඩ වුණා මොනවාරි කියලා ගෙවන්න තමයි ගත්තේ. සහතික වශයෙන් මම ගෙවනවා. හැබැයි මට තව මාසයක් දෙකක් කල් දෙන්න. මහින්ද මහත්තයා ඔන්න ඔය කතාව තමයි ඉංග්‍රීසියෙන් කිව්ව ඉන්දියාවට කිව්වේ. මොකද්ද කිව්වේ? මොකද්ද මෝදි හම්බෙලා කිව්වේ? ඔව් ගෙවන්න තියෙනවා තමයි. ගෙවන්න තමයි ගත්තේ. හැබැයි මට අවුරුදු 3ක්වත් දෙන්න ඉල්ලුවා නේද? අවුරුදු 3ක් කල් ඉල්ලනවා. ඒ අපේ රටක නැති නේද ඔතන? එනිසා ඔයගොල්ලෝ හිතනවද? තව දශක ගණනාවක් නෙවෙයි සියවස් ගණනාවක් මේ පාලකයන් අපේ රට පාලනය කරත් අපේ රටේ ආර්ථිකය හැදේ කියලා විශ්වාස කරනවද ඔයගොල්ලෝ? විශ්වාස කරන්න බෑ. ඒ නිසා අපේ රට ඕන වෙලා තියෙනවා මොකද? දිගු කාලීන ලෙස මේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය වැරදි. මේ ආර්ථිකයේ කුසකර්මාන්තයෙන් අපේ රටේ දේශීය සම්පත් උපයෝග කරගනිමින්, ඒ වගේම අපේ රටේ අමුද්‍රව්‍ය උපයෝග කරගනිමින්, අපේ රටේ සමබලකය උපයෝග කරගනිමින්, අපි ගාව තියෙන දැනුම හැකියාව උපයෝග කරගනිමින් නව ආර්ථික මාවතකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. ඉතින් මේ අර්බුදයෙන් ගොඩ එන්න මේ කුඩා පැලස්තරට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ මාස 3ක ඇතුළත කාලේ පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව ගොඩනගනකොට ආර්ථිකය පිළිබඳව මහා සහන කතාවක් කියලා ජනතාවගේ ඡන්ද ගත්තා නම් අද වෙනකොට ඒක බිඳ වැටලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. තව කතාවක් කිව්වා මොකද්ද? තව කතාවක් මොකද්ද කිව්වා? මතකද කිව්වා? විශාල ලෙස ජාතිවාදය වැපුරුවා. රටේ ජනතාවට ඇවිල්ලා කිව්වා මොකද්ද? 2050 වෙනකොට සිංහල ජනතාව සුළු ජාතිය වෙලා මුස්ලිම් ජනතාව බහුතර ජාතිය වෙනවා කිව්වා. වඳ ආහාර තියනවා කිව්වා. කිව්වනේ. වඳ කොත්තු තියනවා කිව්වා. දැන් නතර කරලා. වඳ ඇඳුම් තියනවා කිව්වා. දැන් විකිලා ඉවරද? වඳ දොස්තරලා ඉන්නවා කිව්වා. මතකද? ඉස්සල ජාතිවාදයක් අපේ රටේ නිර්මාණය කරා. නිර්මාණය කළා මොකද කිව්වේ? විශාල අනතුරක් තියෙන අපේ රටේ ජාතියට කිව්වා මොකද්ද? ජාතිය අනතුරේ කිව්වා. ජාතිය අනතුරේ. කියලා කිව්වා මොකද්ද? රටේ ජනතාව විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව කූද්දලා කිව්වා ජාතිය බේර ගන්න ඡන්ද පොළට එන්න කිව්වා. ජනතාවත් කල්පනා කරා නේද? කණ්ඩ නැත ජාතිය තියෙන්න ඕන. එහෙම. කණ්ඩ නැත ජාතිය ආරක්ෂා කරගන්න ඕන කියලා ඡන්දෙ දුන්නා. ඒ වෙලාව මොකද්ද කිව්වේ? රිසත් බදුදින් අත්අඩංගුවට ගන්නවා කිව්වා. සාෆි දොස්තර හිරේ දානවා කිව්වා. මර්දසා පාසල් වහනවා කිව්වා. නැගරන විශ්වවිද්‍යාලය වහලා දානවා කිව්වා. එමුනේ කිව්වේ. විශාල එකක් ඇවුස්සේ. ඇයි? ඒක නිකන් නෙවෙයි වෙන්නේ. අපි දැන් දන්නවා. අපි හැම කෙනාම හැදෙන වැඩෙන පෞල් පරිසරයත් එක්ක නේද? අධ්‍යාත්මයක් සංස්කෘතියක් අපිට ඇතුල් කරනවා. මම ඉපදුනේ සිංහල බෞද්ධ පවුලක. විතර මගේ පරිසරය සිංහල බෞද්ධ පරිසරයක්. මට කුඩා කාලයේදී හොඳ නරක කියලා දෙන ජාතක කතාවේ 550 ජාතකයක් තිබෙනවා නේද? ඒ ජාතක කතාවෙන් තමයි මට හොඳ නරක කියලා දෙන්නේ. දෙමව්පියන්ට සැලකීම ගැන කියලා දෙන්නේ මට ජාතක කතාවේ. නේද? වීරිය ධෛර්ය ගැන කියලා දෙන්නේ මට ජාතක කතාවේ. එතකොට ඒ අරන් මොකද වෙන්නේ මට? මට සිංහල බෞද්ධ අධ්‍යාත්මයක් ඇතුල් වෙනවා. අපේ ගමේ ලොකුම උත්සවය මොකද්ද? අපේ ගමේ ලොකුම උත්සවය පන්සලේ වෙසක් උත්සවය. ඒකට තමයි අපි කුඩා කාලේ ඉඳන් සම්බන්ධ වෙන්නේ. ඒතකොට ඒ සංස්කෘතියක් අපිට ඇතුළත් වෙනවා. අපේ පාසල අපිට බෞද්ධ ධර්මයේ ඉගෙනුවේ කවුද? මට නම් මගේ පාසල ඉගෙනුවේ අපේ පන්සලේ නායක හම්බුනේ. අපිට ඒ අධ්‍යාත්මය ඇතුල් වෙනවා. ඒ නිසා අපි හැදෙන වැඩෙන පරිසරය අනුව මොකද වෙන්නේ? මම සිංහල බෞද්ධ පවුලක සිංහල බෞද්ධ පරිසරයක් ඇතුළේ ඇදුනාම මට ඇතුළත් වෙනවා සිංහල බෞද්ධ සංස්කෘතිය සහ අධ්‍යාත්මය. ඒ වගේම තමයි මුස්ලිම් ඉස්ලාම් භක්තිකයන්ට. ඒගොල්ලන්ට හොඳ නරක කියලා දෙන්නේ අල් කුර්ආනයේ. එහෙමනේ. ව්‍යාපාරයක් කරන්න ඕන කොහොමද කියලා අල් කුර්ආනයෙන් තමයි මේ කියලා දෙන්නේ. ලබා ගන්න ආදායම දුගී ජනතාවට සලසන්න ඕන කොහොමද කියලා අල් කුර්ආනයෙන් තමයි කියලා දෙන්නේ.
ඇඳරි වැටුනහම ගමනක් යන්නේ කොහොමද? ඒ ගමනේ ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද? ඒක කියලා දෙන්නේ මුස්ලිම් ජනතාවට ඉස්ලාම් ධර්මයෙන් අල් කුර්ආනි. එහෙමනේ. ඒ නිසා උන්ට ඇතුළත් වෙන මොකද්ද? ඉස්ලාම් අධ්‍යාත්මයක් ඇතුළත් වෙනවා. ඔවුන්ගේ හොඳම උත්සව කාලය මොකද්ද? රමසාන් කාලය. ඒ කාලේ තමයි ඥාති එකට එකතු වෙන්නේ. ඒ වෙලාව තමයි උත්සවය තිබෙන්නේ. ඒ නිසා අධ්‍යාත්ම සංස්කෘතියක් ඇතුළත් වෙනවා. ඒ නිසා අපි හැමදෙනාටම මොකද වෙන්නේ? Taman හැදෙන වැඩෙන පරිසරයේ පෞල් පසුබිමක මොකද වෙන්නේ? Tamanට එවැනි අධ්‍යාත්ම සහ සංස්කෘතික ඇතුල් වෙනවා. කතෝලික ජනතාව ගත්තොත් ඔවුන්ට හොඳ නරක කියලා දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතය. නේද? ඔවුන්ට හොඳ නරක කියලා දෙන්නේ බයිබලයේ. ඔවුන්ට ඒ අධ්‍යාත්ම ඇතුළත් වෙනවා. ඒකට තියෙනවද UNP ශ්‍රී ලංකා JVP කියලා ભેදයක් තියෙනවද? මේ JVP බෞද්ධ, ශ්‍රී ලංකා බෞද්ධ, UNP බෞද්ධ නෑ. අපි හැමදෙනාට මේ අධ්‍යාත්ම සංස්කෘතිය ඇතුල් කරනවා. මේ පාලකයන් මොකද කරේ? පාලකයන් පහුගේ මැතිවරණ කරපු දේ තමයි අන්නේ සිංහල බෞද්ධ ජනතාවගේ අර හෘද සාක්ෂිය, අර අධ්‍යාත්මය කොනිට්ටුවා. ඒක තුවාල කරා. තුවාල කරලා එළියට අරන් කිව්වා වඳ බෙහෙත් තියෙනවා, වඳ ඇඳුම් තියෙනවා, වඳ දොස්තරලා ඉන්නවා. නේද? මර්ධස පාසල් තියෙනවා, මූලධර්මවාදී විශ්වවිද්‍යාල තියෙනවා. රිසාත් අත්තඩ උඩ ගන්නවා. සාෆි හිරේ දානවා. මේ ඔක්කොම කිව්වා. කියලා මොකද කරේ? සිංහල බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මය ඇතුළු ඇවුස්සුවා. අවුස්සලා මොකද කරේ? අවුස්සලා කිව්වා කණ්ඩ නැතත් කමක් නැහැ, ජාතිය බේරගන්න ඡන්දෙ දෙන්න ඕන කිව්වා. ගිල දුන්නා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කො රිසාත් අත්තඩ උඩ ගත්තද? නෑ රිසාත් පදු දෙන්න කියලා මම දාගෙන මේ ළඟදී රූපවාහිනියේ පුළුවන් නම් ආව ගණන් කියනවා. කිව්වේ නැද්ද? කිව්වා. සාෆි දොස්තර අත්තඩ උඩ ගත්තද? දොස්තරට රස්සාව දෙන්න තීරණය කළා. මර්ධස පාසල් වැහුවද? කිව්වේ එහෙමනේ. නෑ ලියාපදිංචි කරන්න තීරණය කරා. නගර විශ්වවිද්‍යාලය වැහුවද? නෑ එකෙන් හොඳ උපාධි දෙන්න තීරණය කරා. මොකක්ද මේ කරන්නේ? එවුස්සුවනේ. හැබැයි ඒක නෙමෙයි කරන්නේ. ඒ විතරක් නෙවෙයි. සයින්ද මර්ධු වලට නගර සභාවක් දෙන්න තීරණය කරා. එයි දැන් නගර සභා ප්‍රාදේශ සභා සාමාන්‍යයෙන් අලුතෙන් ප්‍රාදේශ සභාව හැදෙනවා. ප්‍රාදේශ සභාවක් නගර සභාවක් බවට පත් වෙනවා. නගර සභාවක් මහනගර සභාව බවට පත් වෙනවා. ඒවට තියෙනවා යම් සමීක්ෂණයක් කළා තොරතුරු දත්ත එකතු කරලා ඒ නිර්ණායකයන් අනුව ඒවා කරනවා. ඒක වැරදි නෑ. අලුත් ප්‍රාදේශ සභාව හැදෙනවා. අලුත් නගර සභාව හැදෙනවා. හැබැයි මේ සමීක්ෂණය කරන්න කවදද? දැන් සයින්දු මර්ධු වලට නගර සභාවක් හැදුවයි කියලා ඒක නගර සභාව පිහිටවන්නේ නෑ. නගර සභාව පිහිට වෙන්නේ කවද්ද? 2022 ප්‍රාදේශ සභා නගර සභා ඡන්දෙ තිබ්බට පස්සේ එදාට තමයි සයින්දු මර්ධු වලට නගර සභාවක් හැදෙන්නේ. තේරෙනවද කියන්නේ? නගර සභාව පිහිට වෙන්නේ එදාට. එහෙනම් ගැසට් එකකින් කරන්නේ මොකද්ද? නගර සභාවක් නම් කරනවා. හැබැයි නගර සභාව පිහිටන්නේ 2022. ඒක 2022 පිහිට වෙන නගර සභාවක් ඇයි ගිය මාසේ ගැසට් කරේ? ඇයි නගර සභාව පිහිට වෙන 2022 වුණාට ඡන්ද එනවා මාර්තු 2. පහුගිය ඡන්ද ප්‍රතිඵල බැලුවා. බලනකොට සිංහල ජනතාවගේ ඡන්ද ඇවිල්ලා තිබෙනවා. මුස්ලිම් ජනතාවගේ ඡන්ද ඇවිල්ලා නැහැ. මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගන්න ඕන කියලා ගැහුව ගැසට් එක. ගහනකොට මොකද උනේ? තමන් විසින්ම ආවේශ කරලා කැදවලා තිබුණු ජාතිවාදය ඒකට රිව නැගීටින්න පටන් ගත්තා. නැගීටියේ නැද්ද? නැගීටියේ. නැගීටිනකොට මහින්ද මහත්තයා කල්පනා කරා මාර වැඩි වෙලා තියෙනවා. මුස්ලිම් ඡන්ද ගන්න ගිහිල්ලා නේද? දැන් තිබ්බු සිංහල ඡන්ද ටික නැති වෙන්න යනවා. ඊට පස්සේ මොකද කරේ? මොකද කරේ? කැන්සල් කරා. බන්දුල ගුණවර්ධන මම දැක්ක කියනවා ජනක බණ්ඩාරත් එන්න කොන්නේ ඒකට අස්සන් කරලා තියෙන කියවන්නේ නැතුව කියන. මේ ජාතියාලේද? නෑ මේගොල්ලන්ට තියෙන ඡන්දාලි. ජාතියාලේ නෑ ඡන්දාලි. එදා ඡන්ද ගන්න සිංහල බෞද්ධ අධ්‍යාත්මය කෙනෙක්තු වගේ. මේ සැරේ මුස්ලිම් ඡන්ද ගන්න සයින්දු මර්ධු ගැන කියන්න පටන් ගත්තා. එනස කවදාවත් මේගොල්ලෝ රටට හෝ ජාතියට හෝ ආගමට හෝ ලැබි කණ්ඩායමක් නෙවෙයි. ඒගොල්ලෝ වැඩියම ලැබි මොකටද? ආගමට ජාතියට හොරකම සඳහා ඡන්දිට නේද? හොරකම තමයි වැඩිම ලව්. නමුත් මං කියන්නේ නේද වැඩිම ආලේ ඡන්ද ගන්න. දැන් බලන්නකෝ. MCC එක ගැන මොකද කිව්වේ? MCC එක ගැන මතකද අපිට ඒ කාලේ කිව්වේ? ඒ වෙලාව අපිට කිව්වා මොකද්ද? MCC කිව්වම අත්සන් කරොත්
සීගිරිය වඳින්න වීසා ඕන කිව්වා. උඩමළුවට යන්න වීසා ඕන කිව්වා. කිව්වනේ. ත්‍රිකුණාමලේ ඉඳන් කොරිඩෝවක් හැදෙනවා කිව්වා. ඒතර ඕගොල්ලන්ගේ ඔළුවේ හැදුනේ මොකද්ද? කොරිඩෝව කියනවා. මොකද්ද හැදුනේ? අපේ ගෙදර නේද? අපේ ගෙදර මැද සාලේ නෑ ඒක නෙවෙයි. කොරිඩෝව කියනකොට ඔළුවේ හැදුනේ. එක්කෝ ත්‍රිකුණාමලේ ඉඳන් රට බෙදපු ඇලක් කපනවා කියලා හිතුණා. එහෙමනේ. නැත්තම් ලොකු තාප්පයක් බඳිනවා කියලා හිතුණා. කිව්වා මේ රට බෙදෙන්න යන්නේ කිව්වා. මතකද? එන වෙන පළාත් වලට යන්න වීසා ඕන කිව්වා. රුපියල් 120 ගානේ අක්කර 80 ලක්ෂයක් ඇමරිකාවට දෙනවා කිව්වා. ඒවා තිබ්බෙත් නෑ. ඒව ඇත්තෙත් නෑ. කියලා මොකද්ද කිව්වේ? මේක මහා පාවාදීමේ කිව්සුම මේක බලයට ආපු හැටි අපි නතර කරනවා කිව්වා. බලයට ඇවිල්ලා ටික කාලෙකින් එක්කෙනෙක් ඇවිල්ලා කියන මොකද්ද? 70ක් টොප් 30ක් අප්සර්. චන්දිර කලින් එහෙම කිව්වේ නේ. මන්දක සේමසිංහ කියන පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකයා කියනවා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කවදාවත් මේකට විරුද්ධ වුණේ නැහැ. හරිද? ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ කියන මොනවද තියෙන්නේ දන්නේ මම අධ්‍යයනය කරන්න ඕන කියලා. දැන් අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මා. කමිටුවෙන් අතුරු වාර්තාව දුන්නා. කමිටුවෙන් අතුරු වාර්තාව අනුව කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. මොකද්ද ගත්ත තීන්දුව? නතර කරන්නද? කිව්වද එහෙම? මම දැක සමහර මාධ්‍ය දැම්මේ එහෙම හොඳේ. MCC නතර කරයි බොරු. දැන් තමුන්නාන්සලා මීට කලින් මීට පස්සේ අපි හැමදාමත් කියන වගේ ප්‍රවෘත්තිය බලන්න කලින් නාලිකාව බලන්න. ප්‍රවෘත්තිය බලන්න කලින් නාලිකාව බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් ප්‍රවෘත්තිය ඇත්තද බොරුද කියලා. සමහර නාලිකා මම දැක වාර්තා කරා නේද? MCC කිව්සම නේද? නතර කර අත්සන් කරන්නේ නැහැ කියලා. මොකද්ද බන්දුල කියන්නේ? MCC කිව්සුමින් ඩොලර් මිලියන 480ක් ඒක රුපියල් දශලක්ෂ 88000 ආධාරයක් ලෙස ලැබෙනවා. ණයක්වත් නෙවෙයි ඒක පොලියක්වත් ගෙවන්න ඕනේ. ඒක ආධාරයක්. අපේ රටේ තියෙන ආර්ථිකය අනුව ඒ ආධාරෙ ලොකු හයියක් අපිට. හැබැයි මේකේ යම් යම් නරක තැන් තියෙනවා. ඒව සංශෝධනය කරන්න අපි සාකච්ඡා කරමු. එමෙ කිව්වේ. ඒ කියන්නේ දශලක්ෂ 88000ක් මේකෙන් හම්බ වෙනවා. මේකේ යම් යම් නරක තැන් තියෙනවා. ඒව වෙනස් කරන්න ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරනවා. මත තියාගන්න. ඇමරිකන් එක්සත් ජනපදයේ ලෝකේ පුරා ආර්ථික ගිවිසුම් යුද ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා නම් ඒ හැම යුද ගිවිසුමකම හැම ආරක්ෂක ගිවිසුමකටම ඇමරිකාව තිබෙන්නේ ඇමරිකාවට ඒ රට යටපත් කරගැනීම වුවමනාව. ඒක ඇත්ත. යුද ගිවිසුම් ගත්තත් එහෙමයි. ආර්ථික ගිවිසුම් ගත්තත් එහෙමයි. ඒ නිසා මේක ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරන්න දෙයක් නෑ. MCC ගිවිසුම කියන්නේ කෑලි සංශෝධනය කරලා බේරන්න පුළුවන් එකක් නෙවෙයි. MCC ගිවිසුම කියලා කියන්නේ ගිවිසුම පුරාම විස. ගිවිසුම පුරාම විස. දැන් අපි දන්නවා හාල් වලට ගල් මිශ්‍ර වුණොත් ගරලා ඉවරලා ගල් ටික අයින් කරන්න පුළුවන්. ඒක හරි. නේද? හාල් වලට ගල් මිශ්‍ර වුණොත් ගරලා ගල් ටික අයින් කරන්න පුළුවන්. ලිඳකට වස දැම්මොත් බාල්දියක් අයින් කරලා ලිඳ සුද්ධ කරන්න පුළුවන්. ලිඳකට වස දැම්මොත් ලිඳෙන් වතුර බාල්දියක් අයින් කරලා ලිඳ සුද්ධ කරන්න බෑ. මොකද කරන්න ඕන? ලිඳේ වතුර ඔක්කොම අයින් කරන්න ඕන. MCC කිව්සමත් එහෙම එකක්. ලිඳට වස කුප්පියක් දැම්මොත් මුළු වතුරේම විස පැතිරෙනවා. ඊට පස්සේ තියෙන්නේ විස ජලය ලිඳේ. MCC කිව්සමත් එහෙමයි. MCC කිව්සමත් මොකක්ද? MCC කිව්සම පුරාවටම තියෙන විස. ඒකේ කකුලක් කපලා, වලිගේ කපලා, ඇඟිල්ලක් කපලා නේද? MCC කිව්සමේ කොණ්ඩේ කපලා ඒක සුද්ධ කරන්න බෑ. MCC කිව්සම මුළුමනම අපේ රටේ ආර්ථිකයත්, අපේ රටේ ආරක්ෂාවත්, අපේ රටේ ස්වාධිපත්‍යයත් පාවා දීම ඇතුළත් වෙලා තියෙන කිව්සමක්. ඒක අහෝසි කරන්න ආපු අය අද මොකද්ද කියන්නේ? ඒක අහෝසි කරන්න ආපු අය මද කියන මොකද්ද? අද කියනවා ඒක කෑලි කෑලි සංශෝධනය කරනවා. මේක එදා කිව්වේ මොකද්ද? ඒ නිසා අද එදා දේශප්‍රේමීත්වය ඇමරිකානු ඉන්දියානු විරෝධයක් නිර්මාණය කරලා රටේ ජනතාවගේ දේශප්‍රේමී හැඟීම් කුළු ගන්නලා ඡන්ද ගත්තනම් අද මොකද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම ඉලදරව් වෙලා තිබෙනවා. ඒගොල්ලෝ ඇත්ත ගත්තොත් තවරාගත්තු දේශප්‍රේමී.
පොදවැස්සට දේශප්‍රේමීත්වයේ හේදිනවා. හැබැයි අපි තවරාගත්තු දේශප්‍රේමීන් නෙවෙයි. අපේ රටේ මාතෘ භූමියට අපි අකලංක ලෙස ආදරය කරන මිනිස්සු. ඒ නිසා තමයි අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා මව්බිම කියන්නේ පපුවට ගහගෙන දේශප්‍රේමීත්වය තවර ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා උමායල ව්‍යාපෘතිය හරහා මේ මධ්‍ය කඳුකරයට සිද්ධ වෙන විනාශය ඒක සුළුපටු දෙයක් නෙවෙයි. එයා අපේ හදවත විනාශ කරමින් තිබෙන මේ ලංකා මාතාවේ සැබෑ දේශප්‍රේමීන් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? අන්නේ ලංකා මාතාවේ තිබෙන හදවත විනාශ කිරීමට එරෙහි අරගලයේ පංගුකරුවෝ වෙන්න ඕන. හැබැයි පංගුකරුවෝ වෙනුවට ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ ඇවිල්ලා ඒ විනාශ කිරීමේ කොටස්කරුවන්. ඒ බේරීමේ නායකත්ව නියෝජනය කරේ අන් කවරක්වත් නෙවෙයි අපේ සමන්ත විද්‍යාරත්න සහෝදර තමයි. ඒක ඉදිරියෙන්ම හිටියේ. කවුද දේශප්‍රේමී? අර පැත්තේ අක්කර 60000 අපේ පාරම්පරික ඉඩම් අපේ මුතු මිත්තොන්ගේ ඇටකටු වලින් පොහොර වෙච්ච ඉඩම් අක්කර දහස් ගණන් කොම්පැනි වලට පවරනකොට අපේ රටේ ඉපදෙන මිනිස්සුන්ට ගයක් හදාගන්න ඉඩමක් නැති වෙනකොට ගොවිතැනක් කරන්න ඉඩමක් නැති වෙනකොට ඒ ඉඩම් ටික ආරක්ෂා කර ගැනීම සැබෑ දේශප්‍රේමීගේ කාර්යභාරය. එහෙම නැත්නම් කොම්පැනි කාරයන්ට ඉඩම් විකුණලා පපුවට තඩි බා ගන්න එක දේශප්‍රේමීත්ව නෙවෙයි. ඒගොල්ලෝ තවරගත්තු දේශප්‍රේමීන්. සැබවින්ම මේ රටේ පරිසරයට, මේ රටේ සම්පත් වලට, මේ රටේ ජනතාවට, අපේ මාතෘ භූමියට සැබවින්ම ආදරය කිරීම තමයි දේශප්‍රේමීත්වය. අන්නේ තවරාගත්තු දේශප්‍රේමීන් වෙනුවට ඇතුළාන්තයෙන්ම අකලංක දේශප්‍රේමීත්වයකින් ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජාතික ජනබලවේගය විතරක්ම මතක තබා ගන්න. අනිත් ඔක්කොම තවරගත්තු අය. වැස්සට හේදිලා යනවා. මේ දවස්වල හේදෙනවා. පොද වැස්සට හේදෙනවා ඒගොල්ලෝ දේශප්‍රේමී. දෙන්නරු වෙලා තිබෙනවා. ගම්වල ගිහිල්ලා ඒ ජනතාවත් අපි ආමන්ත්‍රණය කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුව පිළිබඳව විශාල විරෝධයක් තියෙනවා. සිද්ධිවලදී ජනතාව විශාල ලෙස විරුද්ධ වුණාද මේ පාර්ලිමේන්තුවට? මොකද්ද මේ පාර්ලිමේන්තුව? අපේ රටට නායකත්ව දෙන මධ්‍යස්ථානයේද පාර්ලිමේන්තුව? නෑ. හරිද? මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා අපරාධකරුවන්ගේ, වංචනිකයන්ගේ, දූෂිතයන්ගේ සැඟවීමේ මධ්‍යස්ථානය. ඉස්සර සරදියෙල් හැංගුනේ උතුවන් කන්දේ. නේද? පොඩි විජය හැංගුනේ පොළොන්නරුවේ. කැලේ. අද අපේ රටේ අපරාධකාරයන් සහ දූෂිතයන් හැංගෙන්නේ දියවන්නාවේ පාර්ලිමේන්තුවේ. එසේම අපරාධකරුවන් දූෂිතයන් හැංගෙන තැන. මන් දැක්ක ඊයේ බැසිල් රාජපක්ෂ ප්‍රකාශයක් කරලා තියෙනවා. පොහොට්ටුවේ පක්ෂින් දූෂිතයන්, වංචනිකයන්, අපරාධකරුවන්ට නාම යෝජනා දෙන්නේ නැහැ. එහෙනම් අපිට නිතරගෙන් දිනන්න පුළුවන්. ඒක නිතරගෙන් දිනන්න පුළුවන් වෙන්නේ. නේද? ඇයි මේ පාර්ලිමේන්තුව අද අපරාධකරුවන්ගේ වංචනිකයන්ගේ සැඟවීමේ මධ්‍යස්ථාන බවට පත් වෙලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕනේ නැද්ද? මේක පිරිසුදු කරන්න ඕන. දැන් බලන්න. පහුගිය දින කිහිපේ පාර්ලිමේන්තුවේ හැසිරීම ඕගොල්ලෝ රූපවාහිනිය ආරේ දැක්ක මොකද්ද වෙන්නේ? එක മന്ത്രിවරයෙක් මිරිස්කුඩු අරන් එනවා. තව മന്ത്രിවරයෙක් පිහියක් අරගෙන එනවා. සමහර ළමයි අපෙන් ඇහුවා අංකල්ලා අඹ කනවද පාර්ලිමේන්තුව කවුද අඹ ගෙනාවේ කියලා. ඇයි එක්කෙනෙක් මිරිස්කුඩු ගෙනවා, තව කෙනෙක් පිහිය ගෙනවා, අඹ ගේන්නේ කවුද කියලා. පාර්ලිමේන්තුවද මේ? පුටුවෙන් අනිත් മന്ത്രിවරුන්ට ගහනවා. කතානායක පුටුවට වතුර දානවා. කතානායක මේසෙවල තියෙන ශ්‍රවණ උපකරණ කඩනවා. එතන තියෙන ලොකු පොත්වලින් උස්සලා අනිත් മന്ത്രിවරුන්ට ගහනවා. මේ පාර්ලිමේන්තුව කොනද ඔයගොල්ලන්ට? එනිසා මේ පාර්ලිමේන්තුව අපේ රට නායකත්වයෙන් දෙන සුදුසු ආදර්ශමත් මධ්‍යස්ථානයක් නෙවෙයි. ඒක හැසිරීම ආදර්ශමත් නෙවෙයි. ඒක හැසිරීම පෙන්වන්න හොඳද අපේ දරුවන්? බොහෝ අවස්ථාවල අපි දැකලා තියෙනවා. සමහර മന്ത്രിවරු නැගිටිනකොට කතානායකවරු පොලිසිය හරහා පණිවිඩයක් කරනවා ඉස්කෝලේ ළමයි එළියට දාන්න කියලා.
බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුව රැස්වලා ඉස්සරහට එනකොට කතානායකතුමා වේත්‍රධාරීතුමාට නියෝගයක් දෙනවා පාසල් ළමයි ගැලරියෙන් අයින් කරන්න කියලා. ළමයිට බලන්න හොඳ නැත්තනක් වෙලා තියෙනවා. කිසි සංවාදයක් නැති නේද? ඉතාමත් අශෝභන හැසිරීම් තියෙන මධ්‍යස්ථාන බවට පත් වෙලා තිබෙනවා. අපි තමුන්වහන්සේලා ඉල්ලා හිටින්නේ මේ තත්ත්වයෙන් වෙනස් කරන්න ඕන. විධිමත් සංවාදයක් තියෙන ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත් කරන්න නම් මේ පාර්ලිමේන්තුවට තෝරාපත් කළ යවිය යුතු වන්නේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු කණ්ඩායම. ඒ විතරක් මේ පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන යනකොට ප්‍රතිපත්තියක් තියෙනවද? එහෙට පනිනවා මෙහෙට පනිනවා. ඔයගොල්ලෝ මතකද? අර දින 52 සමහර රූපවාහිනී නාලිකාවල මන්ත්‍රීවරු එහෙට මෙහෙට පනින එක පෙන්නුවේ නිකන් නේද? ක්‍රිකට් පිටියක ලකුණු පුවරුව වගේ. දැන් 160ට නැංග 103ට බැස්ස. ආය 105ට නැංග. එහෙමනේ. එහෙට පනිනවා මෙහෙට පනින මේ පාර්ලිමේන්තුව කොහොමද ඔයගොල්ලෝ? බලන්න මෙහෙ කී දෙනෙක් ඉන්නවද එහෙම පැනපුවා? සිරිපාලත් ආණ්ඩුවට පැනලා එළියට ආවා. ඩිලාන් පෙරරත් පැනලා ආවේ. උදිත් ලොකු බණ්ඩාරත් පැනලා ඉන්නේ. ලක්ෂ්මන් සිරිරත් පැන්න ආයෙ පැන්න නේද? මතකත් මොකද වෙලා තියෙන්නේ? මේ මිනිස්සුගේ පාර්ලිමේන්තුව කොන ප්‍රතිපත්තියක් නැහැ. අද ඡන්දය ගන්නවා එකක් කියලා ඡන්දය අරගෙන අනිත් පැත්තට යනවා. අඩුමතරමේ ඡන්ද දෙන ඡන්දදායකයාගේ ගෞරවය ඡන්ද දෙන ඡන්දදායකයාගේ ඡන්දේ වටිනාකම මේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්නේ. එහෙට මෙහෙට පණින විකිනෙන මන්ත්‍රීවරු විකිනෙනවා මතක තබා ගන්න. සුරේෂ් වඩිවේල් මේ ඉන්නේ දන්නේ. බලන්න කවුද දන්නේ කතරිකාපු අය. සුරේෂ් වඩිවේල් දවල්ට එක තැනක රැයක එක තැනක හිමිදිරිය තව තැනක මේමයි ඕන බදුල්ල කප් ගහලා තියෙන එකෙන් බලනකොට නේද අඩු කවුද කියලා බැලුවම හරිද මේ මොන වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව කොනද ඔයගොල්ලෝ හැබැයි ඕනෑම සුලියකදී ඕනෑම කුණාටුවකදී පාර්ලිමේන්තුවේ නොසලෙන മന്ത്രിවරු හිටියනම් ඒ හිටියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන മന്ത്രിවරු විතරයි. එහෙම කාටවත් සැකයක් තිබද එහෙම? නෑ. ඕන කුණාටුවකදී ඕන සුළුසුලකදී ඡන්දේ දීපු ජනතාවගේ ගෞරවයත් ඡන්දේ වටිනාකමත් ආරක්ෂා කරන മന്ത്രി කණ්ඩායම නිර්මාණය කරේ ජනතා විමුක්ති පෙරමුණෙන් බව ඔබ දන්නවා. එන කවුද? මොන දේශපාලනද මේක? අද විවේචනය කරන ප්‍රතිපත්තිය හෙට එකතු වෙනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලන්න. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපේ ලංකා ඉතිහාසයේ කිසිදු මැතිවරණ ව්‍යාපාරක සිදු නොවුණු අප්‍රසන්න දේ සිදු වුණා 2015 ජනාධිපතිවරණයේදී. අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක සම්බන්ධයක් තිබුණායයි කියන කාන්තාවක් ITN එකට ගෙනාවා. ගලා අවුරුදු 7ක විතර දරුවෙක් ගෙනාවා. ඒ දරුවා කිව්වා මෛත්‍රී ආයාගේ අප්පච්චි කිව්වා. මතකද? දරුවා වික්කා. මෙවැනි අශීලාචාර මැතිවරණ ව්‍යාපාරයක් අපේ රටේ තිබුණේ නැහැ. නමුත් 2015 කාන්තාවක් ගෙනල්ලා දරුවෙක් ගෙනල්ලා නේද? ඒ දරුවා කියනවා මෛත්‍රී අප්පච්චි කියලා. මපට් සිරිසේන කෙනෙක් අරන් ගියා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ ඇඳගෙන මහින්ද මහත්තයා කරට දාගෙන හැම ඡන්ද රැස්වීමකම ඡන්ද දාන්න යන දවසේ පාවා ගෙනිච්චා. මොන අප්‍රසන්න අශෝභන මැතිවරණ ව්‍යාපාරයක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ විතරක් නෙවෙයි. ඡන්ද ඉවර වෙලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනතාව අමතලා කිව්වා එතුමා බැරි වෙලාවත් පෙරදුනා මේ පොළොව යට අඩි 6ක් පොළොව යට කිව්වා එතුමයි දරුවෝයි බිරිඳයි. පොළොංගු කාලද? නෑ. ඒ කියන්නේ මොකද්ද මහින්ද මහත්තයා දිනුවා නම් එතුමලා ඝාතනය කරනවා කිව්වා. දැන් මෙහෙම දේශපාලන කඳවුරු දෙකක්. මේම මත ප්‍රකාශ කරපු දෙන්නේ අද මොකද වෙලා තියෙන්නේ? එක්කෙනෙක් නායකයා අනිත් එක්කෙනා සභාපති. කරට අත දාගෙන. මොකද? මේම දේශපාලන සංස්කෘතියක් අපිට ඕනද? එහෙට මෙහෙට පණින විකිනෙන മന്ത്രിවරුන් පාර්ලිමේන්තුවක අපිට වැඩක් නැහැ. ඒ නිසා මේක සුද්ධ කරන්න ඕන. විකිනෙන්නේ නැති පණින්නේ නැති ප්‍රතිපත්ති කරු කණ්ඩායම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නම් තමුන්නාන්සලා විසින් තෝරාපත් කර යුතු වන්නේ ජාතික ජන බලවේගයේ മന്ത്രിවරු කණ්ඩායම් බව ඔයගොල්ලෝ විශ්වාස කරන්න. ඊළඟ අපේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද? අපේ රටේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ
වංචනිකයන්ට අපරාධකරුවන්ට මඟ පෙන්වන මධ්‍යස්ථානය. ඒකෙන් තමයි වංචනිකයන් අපරාධකරුවන් බිහි කරන තෝතැන්නද පාර්ලිමේන්තුව. එහෙම නෙවෙයි. දැන් බලන්න. සාමාන්‍යයෙන් ගමේ ගේ හදාගන්න විදියක් නැහැ කියලා මයංගනේ මහවැලි ගඟෙන් වැලි කියුබ් එකක් අරන් ගියපු කෙනා හිරි. වැලි ටිකක් ගොඩ දැම්ම කියලා. හැබැයි ප්‍රධානම වැලි ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තුවේ. මංගල ලියුම් තියෙන එස්.එම්. චන්ද්‍රසේන. ලංකා ප්‍රධාන වැලි තොටුපළ මනම්පිටිය වැලි තොටුපළ. මනම්පිටිය වැලි තොටුපළට එස්.එම්. චන්ද්‍රසේන ලියුම් දෙනවා ටිපර් රථවල අංක දාලා අයිතිකරුවන්ගේ නංක දාලා මෙන්න මේවට වැලි පටවන්න කියලා. පරිසර ඇමති වැලි ජාවාරම්කාරී. හරි. ඉතින් වැලි කියුබ් එකක් ගොඩ දාපු කෙනා හිරේ ප්‍රධාන වැලි ජාවාරම්කාරුවා ඇමති. එහෙම නෙවෙයි. අපේ රටේ තමන්ගේ ගේ හදාගන්න ඉඩමේ වලක් තියනවා කියලා. ඒක ගොඩ කරන්න පස් කියුබ් දෙකක් කැපුවනම්. එයා හිරේ. හැබැයි ලංකාවේ ප්‍රධානම පස් ජාවාරම්කාරුවා දිවුලු පිටියෙන් පාර්ලිමේන්තුවට එවනවා. එයා පාර්ලිමේන්තුව. අපේ රටේ සාමාන්‍ය ගමක් කෙනෙක් හොඳ දෙයක් නෙවෙයි. ජීවත් වෙන්න විදියක් නැහැ කියලා හොරාරක්කු ටිකක් පෙරුවන. හොඳ නෙවෙයි හොඳයි. නේද ගංගා අසබඩ නේද? බැරල් දෙකක් දාලා දගරේ දාලා අරක්කු ටිකක් පෙරුවන. එයා හිරේ. හැබැයි ලංකාවේ ප්‍රධානම හොර අරක්කු ෆැක්ටරි අයිතිකාරයෙක් පාර්ලිමේන්තුවේ. කළුතරෙන් එක්කෙනෙක් ඉන්නවා, කුරුණෑගලින් එක්කෙනෙක් ඉන්නවා, මාතලෙන් තව එක්කෙනෙක් ඉන්නවා. ඉස්සර නම් ඌව පළාත් සභාවෙත් හිටියා. ලොක්ක වෙලා. මේක වෙලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන හොර අරක්කු ජාවාරම්කාරී පාර්ලිමේන්තුවේ. හොඳද මේ පාර්ලිමේන්තුව? ගමේ තරුණයෙක් කුඩු ගහලා අහුවෙලා එයා හිරේ. හැබැයි පාර්ලිමේන්තුවේ ලංකාවටම කුඩු ගේන කට්ටියයි කුඩු බෙදන කට්ටියයි පාර්ලිමේන්තුවේ. නුවරඑළියේ මීගමුවෙන් කොළඹින් නියෝජනය කරනවා කුඩුකාරයෝ ටික. ගමේ නේද? රේස් දාලා ආර්ථික නට්ටම් වෙච්ච කෙනා ගමේ. ලංකාවේ ප්‍රධාන රේස් බුකිකාරයෝ පාර්ලිමේන්තුවේ. මොකද්ද? හොඳද මේ පාර්ලිමේන්තුව? සමෘද්ධි බැංකුවේ ණයක් කරන් ණය ගෙවා ගන්න බැරුව එයා හිරේ. මහ බැංකුවට ගහපු කට්ටිය පාර්ලිමේන්තුවේ. හොඳද පාර්ලිමේන්තුව? එනිසා මේ පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගේ වංචනිකයන්ගේ ග්‍රහණයට අහු වෙලා තිබෙන්නේ. දැන් අපි ජනතාවගෙන් අහන්නේ මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕනේ නැද්ද? මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕන. විධිමත් සංවාදයක් නැහැ. විධිමත් දේශපාලන ප්‍රතිපත්තියක් නැහැ. වංචාවේ දූෂණය අපරාධවල කෙලපෙමිනියකින් පාර්ලිමේන්තුව පිරලා තිබෙනවා. මෙවැනි පාර්ලිමේන්තුවක් මේ රටට නායකත්වයෙන් දෙන්න සුදුසුද? අපි අනිතරයි. අපේ රටේ එවැනි පාර්ලිමේන්තුවක් ගොඩනගයි කියලා ඔබ විශ්වාස කරනවද? වෙනස් කරන්න ඕනේ නැද්ද? මේක වෙනස් කළ යුතුයි. සරලව ගත්තොත් ජාතික ජනබලවේගයෙන් වැඩිපුර മന്ത്രിවරයෙක් යවන්න පාර්ලිමේන්තුවෙන් හොරෙක් අඩු වෙනවා. බලවේගයෙන් එක්කෙනෙක් ආවොත් හොරෙක් අඩු වෙනවා. නේද? බදුල්ලෙන් තව එක්කෙනෙක් ආවොත් බෝධට කුඩුකාරයෙක් අඩු වෙනවා. නරකද? එනිසා ජනතාව පාර්ලිමේන්තුවේ සිද්ධි වුණාම බැන බැන ඉන්නවා. අපෝ මේ පාර්ලිමේන්තුව ළමයිටත් බලන්න බෑ. එහෙට පනින මෙහෙට පනින විකිරණ කට්ටිය ඉන්නවා, හොරු ඉන්නවා, පුටු වලින් ගහ ගන්න ඉන්නවා. මොන පාර්ලිමේන්තුව මේ චිකේය කියලා නිකං කාලේ කතා කරනවා. දැන් ඇවිල්ලා තියෙන මොකක්ද? දැන් ඇවිල්ලා තියෙන පාර්ලිමේන්තුව සුද්ධ කිරීමේ කාලේ. මේ මහමැතිවරණයේදී මේ රටේ ජනතාව තීන්දුවක් ගන්නවා නම් මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕන කියලා පාර්ලිමේන්තුව සුද්ධ කළ හැකි වන්නේ ජාතික ජනබලවේගයේ නියෝජිත කණ්ඩායමෙන් වැඩි කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් විතරයි. මේ කරන්න. ඒ විතරක් නෙවෙයි. මම කලින් කිව්ව පරිදි මේ ආණ්ඩුව ඡන්දයෙන් පස්සේ ගෙන යන ක්‍රියාදාමයට විරුද්ධව ඉතා ප්‍රබල විපක්ෂයක් අපි නිර්මාණය කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂයට අපේ රටේ විපක්ෂ කාර්යභාරය ඉටු කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට අපේ රටේ විපක්ෂ කාර්යභාරය ඉටු කරන්න කිසිදු හැකියාවක් නැහැ. ඒකට අවුරුද්දක් එක්සත් භාවයක් නැහැ, ජාතික භාවයක් නැහැ, පක්ෂිකුත් නැහැ. තවද පක්ෂයක් නෙමෙයි. පක්ෂයක් නෑ. ජනාධිපති ඡන්දය ඉවර වෙලා.
නලින් බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවක් ඇදවලා ප්‍රකාශයක් කරා ජනාධිපති ඡන්දෙට එකතු වෙච්ච සල්ලි රනිල් වික්‍රමසිංහ හොරකම් කරා කියලා. මාධ්‍ය සාකච්ඡාවක් කරනවා. ඒකට උත්තරයක් ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල නිවේදනයක් දාලා කියනවා නෑ රනිල් නෙවෙයි හොරකම් කරේ. සල්ලි ඔක්කොම එකතුනේ ප්‍රචාරක කාර්යාලයේ හිටිය 37 නායක තමයි හොරකම් කරේ කියලා. පක්ෂයක්ද මේ? රනිල් වික්‍රමසිංහ ගාල්ලට ගිහලා මොකද කිව්වේ? 4 වතාවක් සමීක්ෂණ වාර්තා වලින් ඇවිල්ලා තිබුණා පරදින බව. එයා නම් පරදින බව දැනන් හිටියලු. ඉතින් පරදින බව දැනගෙන හිටියනම් පාක්ෂිකයන්ට දිනනවා කියලා වැඩ කරන්න කිව්වෙ මොකද? ඒවල නායකයෝ. සජිත් ප්‍රේමදාස කියන මොකද්ද? සජිත් ප්‍රේමදාස කියනවා දිනන්න තිබ්බා ඇතුළෙන්ම තමයි කකුලෙන් ඇද්ද කියන. පක්ෂද? 2001 ඉඳන් ගහගන්න පක්ෂයක් ඇතුළේ. 2001 ගාමිණී අතුකෝරාල රනිල් වික්‍රමසිංහ එලවන්න try කරා. 2020 සජිත් ප්‍රේමදාසත් එලවන්න try කරනවා. අවුරුදු 20ක් ගහගන්න පක්ෂයක්. පාක්ෂිකට වග කියන්නේ නැති පක්ෂයක්. සජිත් ප්‍රේමදාස නියෝජනය කරේ හම්බන්තොට. අපි දන්න පරිදි ජනාධිපති ඡන්දෙන් පස්සේ එක දවසක් හම්බන්තොට ගියේ. පාක්ෂිකයන් අතරමං කරනවා. පාක්ෂිකයන් බලා ගන්න නැති පක්ෂ. පාක්ෂිකයන්ට විශ්වාසය හදන්න නැති පක්ෂ. පාක්ෂිකයන්ට පහර බැල යන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරපු පක්ෂ. ඒ නිසා තවදුරටත් එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මේ ගම්වලින් එක්සත් ජාතික පක්ෂයන් ආරක්ෂා කළ යුතු දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ නිසා එළඹෙන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතා ලොකු උත්සාහයක් ගන්නවා. තුනෙන් දෙකක් ගන්න බෑ. යුද්ධය ඉවර වෙලා 2010 මැතිවරණේ තිබ්බා. 2010 මහ මැතිවරණයේදී තුනෙන් දෙකක් ගන්න බැරුණා. යුද්ධේ උණුසුම මැද්දී. යුද්ධ ජයග්‍රහණේ උණුසුම මැද්දී. තිබ්බු ඡන්දේ තුනෙන් දෙකක් ආවේ නැහැ. එහෙනම් මේ ඡන්දේද? මේ ඡන්දේ කොහොමද එන්නේ? එහෙනම් 2010 තුනෙන් දෙක ආවේ නැහැ පාර්ලිමේන්තුවේ. හැබැයි 2010 තුනෙන් දෙක හදාගත්තේ කොහෙන්ද? 2010 තුනෙන් දෙක හදාගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහපු മന്ത്രിවරු 20 දෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න ගියා සල්ලි වලට. තුනෙන් දෙක හදාගත්තා. මේ ඡන්දෙත් ජනතාව ආණ්ඩුවට තුනෙන් දෙකක් දෙන්නේ නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් යන අය තුනෙන් දෙක හදලා දෙනවා. දැම්මම යන්න ඉන්නේ. මහින්ද මහත්තයා කියන දැම්ම එන්න එපා කියලා. නොමිනේෂන් වල ඉඩ නැහැ කියලා. ඒ නිසා ඔයා UNPෙන් ඉල්ලලා UNPෙන්ම දිනලා മന്ത്രിකමත් අරගෙන මේ පැත්තට එන්න වජිර කියලා කියනවා. තව කියන නම් තියෙනවා. හරි. UNPෙන් ඉල්ලලා മന്ത്രിකමත් අරගෙන ඉන්න. මෙහෙත් ඉන්නවා කට්ටිය. ඉල්ලලා മന്ത്രിකමත් අරගෙන ඉන්න. එක්සත් ජාතික පාක්ෂිකයෝ විපක්ෂක කාර්යභාරයක් සඳහා ඡන්ද දීලා කණ්ඩායම ඇරියට වැඩක් නැහැ. ඒගොල්ලෝ ගිහලා තුනෙන් දෙක නිර්මාණය කරනවා. එනිසා ප්‍රබල විපක්ෂ කාර්යභාරය නොසලන ඒට මුහුණ දිය හැකි ෆයිල් පෙනලා බය කරන්න බැරි පණින් නැති විකින් නැති කණ්ඩායමක් තෝරාපත් කරලා යවනවා නම් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඒ කණ්ඩායම ජාතික ජන බලවේගයෙන් නියෝජනය කරන කණ්ඩායම බවට පත් කර යුතු තිබෙනවා. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝගේ මැදිහත් වීමේ දායකත්වය අපට අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි. අපි ඉදිරිපත් කළ තියෙන ඉතාමත් හොඳ අපේක්ෂක කණ්ඩායමක්. තමුනාසලා දන්නවා අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා මේ බදුල්ල නෙවෙයි රටේ කොතනකද ජනතාව ව්‍යසනයට අසාධාරණයට අයුක්තියටපත් වෙන්නේ ජනතාවගේ ප්‍රශ්නය තමන්ගේම ප්‍රශ්නයක් ලෙස අරගෙන දිවාරෑ නොබලා ජනතාව වෙනුවෙන් වැඩ කරන මිනිස්සයා තමයි සමන්ත විද්‍යාරත්න සහෝදරයා කියලා කියන්නේ. එහෙම නෙවෙයිද? උමාවේ ව්‍යාපාරයෙන් ඒ නිසා හානියටපත් වූ ජනතාවගේ ක්‍රියාකාරීත්වය බිත්ති පුපුරපු පාසල් ගොඩනැගිල්ල පුපුරපු ගමේ අයගේ බිත්ති පුපුරපු ගෙදර අයගේ ලිඳේ වතුරුණු ගමේ අයගේ ඒ හැම කෙනාටම ඒගොල්ලෝ
තනි තනිම ප්‍රශ්නට මුහුණ දීලා තිබුණා. හැබැයි මේ හැම කෙනාගේම ක්‍රියාකාරීත්වයට වඩා වැඩියෙන් ඒ ව්‍යසනයේදී ඒ ජනතාවගේ ප්‍රශ්නයට මුහුණ දෙන අයගේ ප්‍රශ්නටත් වඩා වැඩියෙන් ඒක තමන්ගේ ප්‍රශ්නයක් බවට පත් කරගන්න. කුසකාරණාය දෙන ගොවි ජනතාවගේ මයියගන ප්‍රදේශේ වී ටික විකුණා ගන්න බැරි වෙනකොට ඒ වී වලට සාධාරණ මිලක් ලබා දෙන්න. මයියගනේ පාසලේ විශාල ආක්‍රමණිකතා සිද්ධ වෙනකොට ඒක ළමයි ඇතුළත් කරගෙන මේ ක්‍රියාපටිපාටිය හරහා මුළු ප්‍රදේශෙම මේ අසුරතාවට පත් වෙලා තිබෙනකොට ඒක තමන්ගේ ප්‍රශ්නයක් ලෙස අරගෙන මයියගනේ ජනතාවට නායකත්ව දුන්නේ අපේ බලගල්ල සහෝදරය. එහෙම නෙවෙයිද? මේ එහෙමයි. මේ අපේක්ෂ කණ්ඩායම ඇවිල්ලා മന്ത്രിකන් තිබුණද නැද්ද කියලා පමණක් නෙවෙයි. හැම දවසකම බදුල්ල පමණක් නෙවෙයි රටේ ඕනෑම තැනක ජනතාව ව්‍යසනයටපත් වෙනවා නම් ජනතාවගේ පැත්ත හිටගෙන ප්‍රශ්න බලපු කණ්ඩායම තමයි අපි ඉදිරිපත් කළ තිබෙන අපේක්ෂ කණ්ඩායම. ඒගොල්ලෝ කාගේ පැත්තද බැලුවේ? උමාවේ ප්‍රොජෙක්ට් එකේදී සමන්ත විද්‍යාරත්න සහෝදරයා ජනතාවගේ පැත්ත බලනකොට නිමල් සිරිපාල බැලුවේ කොමිස්සගේ පැත්ත. ඒක ඇත්ත. එහෙම නෙමෙයිද? සමන්ත විද්‍යාරත්න සහෝදරයා ජනතාවගේ පැත්ත, නිමල් සිරිපාල කම්පැනි පැත්ත. එහෙමනේ. ඉඩම් ටික දෙන්න හදනකොට බහුජාතික සමාගම් වලට සමන්ත විද්‍යාරත්න සහෝදරයා තුල අපේ කණ්ඩායම පෙනී හිටින්නේ ජනතාවගේ පැත්තේ. හැබැයි ඒගොල්ලෝ පෙනී හිටියේ කම්පැනි කාර්යගේ පැත්තේ. එහෙම නෙමෙයිද? ඉඩම් දෙන්න තමයි නඩු දාමින්, පැමිණි දාමින්, නිලධාරීන් හිර කරමින්, විවිධ උද්ඝෝෂණ කරමින්, පොලිසිය මැදිහත් කරමින් සියල්ල කරේ කම්පැනි කාර්යගේ පැත්තේ. හැබැයි සමන්ත විද්‍යාරත්න සහෝදරයා තුල කණ්ඩායම පෙනී හිටියේ ජනතාවගේ පැත්තේ. එහෙම නෙමෙයිද? අර්ථාපල් ලස්සන නෙලන කාලෙට කම්පැනි වලට ඉඩ දීලා අර්ථාපල් ලංකාවට ගේනවා. පැති දෙකක් තියෙනවා. එකක් අර්ථාපල් ගොවිතැනේ ඉනෙදුණු ගොවි ජනතාව පත් වෙන දුෂ්කරතාවය. දෙක ලාභ ලබන කම්පැනිය. සමන්ත විද්‍යාරත්න සහෝදරයා හිටියේ කොයි පැත්තද? සමන්ත විද්‍යාරත්න සහෝදරයා තුල අපේ දිනසේන සහෝදරයා තුල ජිනදාස සහෝදරයා තුල අපේ කණ්ඩායම පෙනී හිටියේ ගොවි ජනතාවගේ පැත්ත මතක තබා ගන්න. ඒගොල්ලෝ පෙනී හිටියේ අල ආනයන කරන කම්පැනි කාර්යගේ පැත්ත. දැන් ජනතාව මේ මැතිවරණදී බදුල්ල ජනතාව තෝරන්න ඕන කවුරු පැත්තද? උමාවේදී සමාගම් පැත්ත පෙනී හිටපු කෙනාද? අල ප්‍රශ්නේදී කම්පැනි පැත්තෙන් පෙනී හිටපු කෙනාද? ඉඩම් ප්‍රශ්නේදී කම්පැනි පැත්ත පෙනී හිටපු කෙනාද? වී ප්‍රශ්නේදී මෝල් හිමියාගේ පැත්ත පෙනී හිටපු කෙනාද? හාල් ප්‍රශ්නේදී මෝල් හිමියාගේ පැත්ත පෙනී හිටපු කෙනාද? නෑ. ජනතාව මේ වෙලාවේ තෝරගන්න ඕන. උමාවේදී ජනතාවගේ පැත්ත නියෝජනය කරපු අය. අල ප්‍රශ්නේදී ජනතාවගේ පැත්ත නියෝජනය කරපු අය. වී මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නේදී ගොවි ජනතාවගේ පැත්ත නියෝජනය කරපු අය. එනිසා ජනතාව විසින් මේ මැතිවරණය තෝරාපත් කරගත හැකි වන්නේ, තෝරාපත් කරගත යුතු වන්නේ කොම්පැනි සමාගම් පැත්ත වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම නෙවෙයි. ඒ හැම දුෂ්කර වෙලාවකදීම ජනතාව පැත්ත නියෝජනය කරමින් පෙනී හිටපු කණ්ඩායම තමයි තෝරාපත් කරගත යුතු වන්නේ. ඒ තමයි අපේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා, බලගල්ල සහෝදරයා, අපේ ජිනදාස් සහෝදරයා, අපේ වරුසමාන සහෝදරයා ඇතුළු මේ අපේක්ෂ කණ්ඩායම තමයි හැම වෙලාවම ජනතාව පැත්ත නියෝජනය කරමින් පෙනී හිටපු කණ්ඩායම. ජනතාවටත් වගකීමක් සහ යුතුකමක් තියෙනවා තමුන්නාන්සේලාගේ නායකයෝ හැටියට. ජනතාවගේ නායකයෝ හැටියට තෝරාපත් කරලා යවන්න ඕන මේ කණ්ඩායම. නිසා අපි හිතනවා මේ මැතිවරණ ව්‍යාපාරේ අපිට විශාල පණිවිඩයක් තියෙනවා ගම් වලට ගෙනියන්න. ඒගොල්ලෝ දේශපාලන පණිවිඩයක් ගෙනිච්ච ජනාධිපති ඡන්දෙදී. මොනවද ගෙනිච්චේ? ජාති අනතුරුයි කියලා කිව්වා. රට අනතුරුයි කියලා කිව්වා. ආර්ථික විනාශ වෙලා තියෙන ආර්ථිකය හදනවා කිව්වා. විනයක් නීතියක් නැති රටක් තියෙන විනයක් නීතියක් තියෙන රටක් හදනවා කිව්වා. ජනාධිපති වර්ණයේදී ඒගොල්ලෝ ගෙනිච්ච දේශපාලන ලයින් එක. ජාති අනතුරුයි, රට අනතුරුයි, විනයක් නැති රටක්, ආර්ථිකය කඩා වැටිච්ච රටක් මේව ගොඩ ගන්නවා කියලා කිව්වා. දැන් මේ ඡන්දෙදි කියනවා දේව ජාති අනතුරුයි කියනවා. රට අනතුරුයි කියනවා. නෑ මේ ඡන්දෙදි මොකක්ද? ෆෝම් කොළ. අලුත් ෆෝම් කොළ කොච්චර පුරවලා තියෙනවද?
මේ පරණ එකම නේද? ජනාධිපතියන්දදී එහෙම නෙවෙයි. ජනාධිපතිගේ ෆෝම් කොළ පුරවන්න ආවේ නැහැ. ෆෝම් කොළ දෙන්න ආවේ නැහැ. නේද? වැසිකිලි පෝච්චි දෙන්න ආවේ නැහැ. ජනාධිපතියන්දදී වික දේශපාලන කතා ටික. ජාති අනතුරේ, රට අනතුරේ නේද? සිංහල බෞද්ධ ජනතාව අනතුරේ, MCCR රට අනතුරේ. ඊට පස්සේ කිව්වා නේද විනයක් නීතියක් නැති රටක් තියෙනවා. ආර්ථිකය කඩාවැටති රටක් තියෙනවා. එන්දර දේශපාලන කතා තමයි එදා වේදිකාවේ කිව්වේ. දැන් දේශපාලන කතා කියනවද? නෑ දැන් පරණ දේවල් මොනවද? ෆෝම් කොළ, වැසිකිලි පෝච්චි, සිමෙන්ති කොට්ට, තහඩු, සාරි, ආය කට්ට බෙදෙනවා. බෙදන්නේ. දැන් ඒකනේ. දැන් ඉතින් මේක අලුත් දෙයක්ද අපිට? ෆෝම් කොළ කොච්චර කාලයක් පිරෙව්වද? කාලයකට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දානවා කියලා පුරවුණා. තව කාලයකට වරායට දානවා කියලා පුරවුණා. තව කාලයකට පෙට්‍රෝලියමකට දානවා කියලා පුරවුණා. ඕව අලුත් දේවල්ද? හැමදාම ඇවිල්ලා සිමෙන්ති කොට්ට දෙකක් බෙදෙනවා. වැසිකිලි පෝච්චියක් බෙදෙනවා. තහඩු දෙකක් බෙදෙනවා. සාරියක් බෙදෙනවා. මට මතකයි හම්බන්තොට අගුණු කොළ පැලැස්සේ ඉටිපන්දරුත් බෙදුවා. අලුත් දේවල්ද? ඒකලන්ට අලුත් දේශපාලනයක් නෑ දෙන්නේ. හැබැයි ජනාධිපතියන්දී අලුත් කතා ටිකක් කිව්වේ. රට අනතුරේ, ජාති අනතුරේ, විනයක් තියෙන රටක් ඕන, නීතියක් තියෙන රටක් ඕන, ආර්ථික ගොඩනගන රටක් ඕන කියලා. දැන් ඒවා කියන්නේ නැහැ. දැන් ඇවිල්ලා සාරිය, ආය කට්ට, වැසිකිලි පෝච්චිය, සිමෙන්ති, ෆෝම් කොළ පුරවනවා. ෆෝම් කොළ කොච්චර පුරවනවා? රැකියා ලක්ෂ 10ක් ලක්ෂයක් දෙනවලු. සාමාන්‍ය පෙළ අසමත්වයට ලක්ෂයක් රස්සා දෙනවලු. කිව්වේ කොහොමද? ජනවාරි 1 වෙනිදාට දෙනවා කියලා. දුන්නේ. ඊළඟ කිව්වා පෙබරවාරි මාසේ බඳව ගන්නවා. බඳව ගත්තේ නෑ. ඊට පස්සේ කිව්වා ඉල්ලුම් පත්‍ර කැඳවීම පෙබරවාරි 15ට කල් යනවා කිව්වා. කල් දැම්මා. ඊට පස්සේ පහුගිය දවස් දෙකේ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. මාර්තු 2 වෙනිදාකින් පස්සේ මැතිවරණ නීතිය අනුව රස්සා දෙන්න බෑ. ෆෝම් කොලේ පුරවලා තියෙනවා. සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා තියෙනවා. රස්සාව නැහැ. ඊළඟ නිමල් සිරිපාල ඇවිල්ලා කියන මොකද්ද? රස්සාව ගන්න නම් කන්න සුමරයි. ඔච්චරයි. දුන්නත් ලක්ෂයයි. අපේ රටේ ග්‍රාම සේවක කොට්ටාස් තියෙන 14000 ගන්න. ලක්ෂ 14000 ගන්න බෙදපුවහම 6මාරක් වගේ ඉන්නේ. එහෙනම් එක ග්‍රාම සේවක කොට්ටාසයකට දුන්නත් රස්සා හම්බෙන්නේ 6මාරයි. 7යි කි රස්සා 7යි. ෆෝම් කොළ අට්ටක්ටරය පුරවන. දෙන්න මොනවද? මේ අලුත් දේශපාලන නෙවෙයි. මේ පැරණි යල්පිනු දේශපාලන තමයි නැවත ඡන්දෙදී ඇවිල්ලා තිබෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒ ඔක්කොම බෙදුවත් අපිට ගිහිල්ලා බෙදන්න තියෙන ඊට වඩා ගොඩක් දේවල්. ඒ වෙන මුකුත් නෙවෙයි. දේශපාලන දැනුම ගමට ගිහිල්ලා ඔබ බෙදන්න පටන් ගන්න. ඒ වැසිකිලි පෝච්චියට, සිමෙන්ති කොට්ටෙට, තහඩුවට මෙල්ල කරන්න බෑ. අපි හරියට ගම්වල ගිහිල්ලා ජනතාවට දේශපාලන දැනුම බෙදන්න පටන් ගත්තා. මතක තබගන්න. එනිසා මෙතෙන් ඩෙක්රස් වෙලා ඉන්න ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔබ නියෝජනය කරන ගමේ, ඔබ නියෝජනය කරන කාර්යාලේ තනියම ඡන්ද හදන්න පටන් ගන්න ඕන. තනියම ඥාතින් ගිහිල්ලා නේද? මිත්‍රයන් ගිහිල්ලා හම්බ වෙන්න ඕන. හැම කෙනාටම තනි ඉලක්කයක් තියෙන්න ඕන. මාස දෙකයි තියෙන්නේ. අප්‍රේල් 2 විසිරු හරිනවා, සමාන මාර්තු 2 විසිරු හරිනවා, අප්‍රේල් 25 ඡන්දි. මාස දෙකකට පොඩි අඩු කාලයක් තියෙන්නේ. මේ කාලය තුත මෙතන ඉන්න හැම කෙනාම හරියට ගම් වලට ගිහිල්ලා හැම කෙනාම මුණ ගැහිලා දේශපාලන පණිවිඩය, දේශපාලන දැනුම අරගෙන ගිහිල්ලා මේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට සුවිශේෂී ජයග්‍රහණයක් ලබා දෙන්න ඕන කියන පණිවිඩය අපි ගම් ගානේ ගෙනියන්න ඕන. ඕන කෙනෙක්ගෙන් අහන්න. ඕන කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න බදුල්ලේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාර්ලිමේන්තුවට යන්න ඕනද නැද්ද කියලා ඇහුවොත් මොකද කියන්නේ? ඡන්දේ නොදෙන කියන්නේ මොකද්ද? අපෝ එතුමනන් ඉන්න ඕන කියනවා. එහෙමනේ. ඡන්දේ නොදෙන කෙනෙක් විශ්වාස කරනවා සමන්ත විද්‍යාරත්න සහෝදරයා තුල අපේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් පාර්ලිමේන්තු නියෝජනය කළ යුතු බව. හැබැයි ඔව් සමන්ත පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. ඔව් කිව්වට වැඩක් නැහැ. මොකද වෙන්න ඕන? එයා ඡන්දේ දෙන්න ඕන. ඊට පස්සේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඇතුළු අපේ කණ්ඩායම පාර්ලිමේන්තු නියෝජනය කළ යුතුයි කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් මා පෞද්ගලිකව විශ්වාස කරනවා සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුයි කියලා
අපේ හතුරෙක්වත් කියන්නේ නැති බව අපි දන්නවා. නේද? අපිට එරෙහිවන්න පවා කියන්නේ මොකද්ද? සමන්ත පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. නේද? මන්දක දවස ඩිලාන් පෙරරත් කියන තව මොනවද? මට මතකයි කිව්ව ඩිලාන් පෙරරනේ. සමන්ත පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. ඒක දන්නවනේ. එහෙනම් මේ කණ්ඩායම පාර්ලිමේන්තුවට යවන්න ඕන. පාර්ලිමේන්තුවට යවන්න නම් තමුන්වහන්සේලා ගාව මේ වැඩේ තියෙන්නේ. මෙතන ඉන්න සහෝදරවරු සහෝදරියන් අපේ අම්මලා තාත්තලා ඔබ හැමදෙනාම කාලයක් තිස්සේ අපේ පක්ෂ වැඩ කරා. නේද? දීර්ඝ වෙහෙසක් දරලා තිබෙනවා. අපි දන්නවා වෙහෙසක් දරලා තිබෙනවා. හැබැයි මේ මාස දෙකෙන් හොඳට අපි වැඩ කරන්න පටන් ගත්තොත් සහතික වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් හැමදෙනාම එකතු වෙමු, මැදිහත් වෙමු, පෙරට යමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.